කොටස් වෙළඳ පොළ. කොටස් වෙළඳ පොළ කිව්වම නිකන් මේක අනිත් ප්ලෑන් නේද? නිකන් මේ එළවලු වෙළඳ පොළ වගේ එකක්. වෙළඳාම් පොළ ඉරිද පොළ දන්නවනේ. එළවලු ඒකේ තියෙන්නේ එළවලු. ඒ නිසා අපි කියන එළවලු වෙළඳ පොළ කියලා. මේකේ තියෙන්නේ මොනවද දරුවනේ? මේකේ තියෙන්නේ කොටස්. මේක හැමතැනම නැහැ. තම හන්දියක් ගන්න. එළවලු වෙළඳ පොළ හන්දි ගන්න තියෙනවා. මේක තියෙන්නේ කොළඹ. මේකට කියනවා කොළඹ ව්‍යාපාර වස්තු සමාගම කියලා. නැත්නම් කොළඹ ව්‍යාපාර වස්තු හෝමාගම කියලා. මේ කොටස් වෙළඳ පොළට කියනවා කොළඹ ව්‍යාපාර වස්තු හෝමාගම කියලා. හෝමාගම කියන්නේ මාරු කරන්නේ. එක්ස්චේන්ජ් එක දිලා මේක ගන්න එහෙම. ඒතකොට කොටස් වෙළඳ පොළට කියනවා අපි තව නමක් කොළඹ කොටස් වෙළඳ පොළ කියලා කියනවා. එතන කොළඹ කෑල්ල දාන. හේතුව මේක තියෙන්නේ කොළඹ විතරයි. කොළඹ ව්‍යාපාර වස්තු හෝමාගම. අපි ඉතින් මේ වචනේ අමතක කළා. මේක කොළඹ විතරක් තියෙන කොටස් වෙළඳ පොළ කියලා ගන්න. මේක පාලනය වෙන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කියලා මුදල් අමාත්‍යාංශ සම්බන්ධ කොමිෂන් සභාව. ඒකට මේක සම්පූර්ණ නියාමනයක් කරන්නේ. මේක මොනවද විකුණන්නේ? එළවලු නෙවෙයි, මස් මාළු නෙවෙයි, කරවල නෙවෙයි. මේක විකුණන්නේ මොනවද? කොටස්. එහෙනම් දැන් ඔන්න අපි පොඩි අවබෝධයකට ආව මේ කොටස් වෙළඳ පොළ සම්බන්ධ. මොකද්ද කොටස් වෙළඳ පොළ? ලංකාවට මේකයි. මේක ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් තමයි පාලනය වෙන්නේ. මේක ලංකාවේ එකයි තියෙන්නේ කොහෙද? කොළඹ. මේක විකුණන්නේ මොනවද? කොටස් කියලා જાතියක්. මම මේ මාතෘකාව දැනට මකලා දානවා. මට ඉල කන අවශ්‍ය නිසා. හරි? right. දැන් අපි යනවා සමාගම් වලට. කම්පැනිස් තියෙන සමාගම් ඇති වෙනවා ක්‍රම දෙකකට. සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා જાති හැදෙනවා. හවුල්කාරයෝ කීප දෙනෙක් එකතු වෙනවා. ඊළඟට සීමා සහිත පොදු සමාගම් කියලා ඇති වෙනවා. හවුල්කාරයෝ රාශියක් එකතු වෙනවා. ඒ සමහරවිට ඒ හවුල්කරුවන් අතර ප්‍රධාන හවුල්කරුවෝ කීප දෙනෙක් ඉන්නවා. සහ අනිත් හවුල්කරුවන් වෙන්නේ දරුවනේ කවුද? ලංකාවේ මහ ජනතාව. අද අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ සීමා සහිත පොදු සමාගම් වෙතයි. දැන් මේ පොදු සමාගමක් ඇති කරනකොට මේ පොදු සමාගමේ ප්‍රාග්ධනය සමාගම ඇති කරන්න බොහෝ විට රජයත් හවුල්ම එක්කෝ ප්‍රධාන හවුල්කරුවන් සිටිනවා වැඩි ප්‍රමාණයක් අයිති. ඒගොල්ලෝ ගන්න පළමු තීරණ කීපයක් තියෙනවා. ඒගොල්ලෝ බලනවා මේ සමාගමේ මේ සීමා සහිත පොදු සමාගම මොනවා හරි නිෂ්පාදනය කරන්නයි මේක ඇති කරන්නේ. හරි? ඒ නිෂ්පාදනය ඇති කිරීම සඳහා ෆැක්ටරිය හදන්න ඕන, වාහන ඕන, මැෂින් අයි කරන්න ඕන, සේවකයෝ බඳවා ගන්න ඕන. මේ සියලු දේ වෙනුවෙන් අවශ්‍ය කරන මුළු ප්‍රාග්ධනය. ඉස්ලාම එනම් පොදු සමාගමක් ඇති කරනකොට ඒ සමාගම ඇති කිරීම සඳහා අවශ්‍ය වන මුළු ප්‍රාග්ධනය. අපි සරලව හිතමු. අපි හිතමු මුළු ප්‍රාග්ධනය රුපියල් 10,000. ඔන්න ප්‍රාග්ධනය. ඊට පස්සේ මේ ප්‍රධාන හවුල්කරුවෝ එකතු වෙලා මේ පොදු සමාගමේ එක කොටසක්. ඇයි දැන් මේ සමාගමේ අයිතිකරුවන් බවට තව මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගන්න එපායි. මෙයාට මේ සල්ලි ටික නැහැනේ. ඒ නිසා මිනිස්සුන්ට මේ සමාගමේ අයිතිය විකුණන්න. විකුණන්නේ කොටස් වලින්.
ඒ කොටස් ගන්න පුළුවන් අර මොකෙද කොටස් වෙනදා පොලේ. අර ලංකාවේ එකක් තියෙනවා. එතකොට මේගොල්ලෝ කොටසක අගය තීරණය කරනවා. කොටසක අගය. ඒවත් මේකට කියනවා අපි වෙළඳ පොළ මිල කියලා. අර වෙළඳ පොළේදී වෙළඳ පොළ මිල. අර වෙළඳ පොළේදී කොටසක් ගන්න පුළුවන් මිල. අපි හිතමු රුපියල් 100යි කියලා. එහෙනම් මෙන්න එනවා කොටස් ගන්න. කොච්චර දෙන්නේ? අපේ ගාන 10000යිනේ ප්‍රාග්ධනය. 100ෙන් බෙදපුවම ඒක කොටසක් 100යිනේ. මේ වෙළඳ පොළ මිල කවුද තීරණය කළේ? අර ආරම්භයේ ඉන්න වැඩි සල්ලි දාන අය. අපි එයාට කියනවා මේ පොදු සමාගමේ අධ්‍යක්ෂකවරු කියලා. හරි? අධ්‍යක්ෂක මණ්ඩලයෙන් තමයි පාලනය වෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලෙත් සභාපති කෙනෙක් ඉන්නවා වැඩියෙන්ම සල්ලි දාපු මිනිස්සු. ඒතොර මේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තමයි කොටසක ආගේ තීරණය කරන්නේ. ඒවත් කොටසක වෙළඳ පොළ මිල කොච්චරද කියලා තීරණය කරන්නේ. දැන් මම ආයෙ මුලින්ම කියලා දෙනවා. මොකද අහගන්න මේ සත්‍සිද්ධිය මේ කතන්දරය අහගත්තොත් තමයි මේ පාඩම දිගේ ඉස්සර යන්න පුළුවන් වෙන්නේ. දැන් මාතෘකාව මතක ගන්නකො. සීමා සහිත පොදු සමාගම පටන් ගන්න යම්. මේ සඳහා ප්‍රධාන හවුල්කාරයෝ 4 දෙනෙක් එකතු වෙනවා. එකතු වෙලා ඒගොල්ලෝ ගණනය කරලා බලනවා මේ සමාගමේ ආරම්භය වෙනුවෙන්. මේක නිෂ්පාදන සමාගම. හරි? මැෂින් හයි කරන්න ඕන, ගොඩනැගිලි ගහන්න ඕන, ඉඩම් මිලදී ගන්න ඕන, වාහන තියෙන්න ඕන, සේවක සේවිකාවන් බඳවා ගන්න ප්‍රධාන අවශ්‍යයි. මේ කරුණු ටික ඉටු කර ගන්නට රුපියල් දසදහසක් වැය වෙනවා. අන්න ඒ එස්ටිමේට් එකේ හිතපු අගය, ඒ ගණනය කරපු අගයට අපි කියනවා මොකක්ද? මේ පොදු සමාජමේ ප්‍රාග්ධනය කියන. ඉතින් මේ ප්‍රාග්ධනයේ ඔය හවුල්කාරයෝ 4 දෙනා ගාවම තියෙන්නේ රුපියල් 3000. ඉතුරු 7000 පොදුවේ හොයන්න. පත්තරවල දැන්වීම් දාලා, ටීවී එකේ දැන්වීම් දාලා, වෙබ්සයිට් එක දාලා, අරවම සෙල්ලම් තියෙන ඔක්කොම ටික දාලා ඉතුරු රුපියල් 7000 මහජනතාවගෙන් හොයා ගන්න. ඒ නිසා මෙන්න මේ වැඩේ කරන්න. මේ ප්‍රාග්ධනය 10000 කෑලි වලට කඩනවා කොටස් වල. ඉතින් ඒ කොටසක වෙළඳ පොළ මිල ඒගොල්ලෝ තීරණය කරනවා ආරම්භයේ. 100යි කියලා තීරණය කරනවා. එතකොට දැන් මේ 10000 100ෙන් බෙදපුවම ඔන්න එනවා මේ සමාගමේ කොටස් කීයද? එකක් රුපියල් 100ක් වටන කොටස් 100යි. එකක් රුපියල් 100ක් වටන කොටස් 100යි. මේ කොටස් 100ෙන් දැන් කොටස් 30ක් මේගොල්ලෝ ගාව ඉතුරු 70 මහජනතාව අතරේ විකුණනවා. ඒ සඳහා දිනයක් දෙනවා අවසාන ප්‍රසිද්ධ කරනවා. එතකොට මිනිස්සුන්ට 100ක් දාලා එකක් ගත්තේ. 200ක් තියෙන එකට 200ක් දීලා එකක් ගත්තේ. 500ක් දීලා 500ක් දීලා පහක් ගත්තේ. මේ කොටස් 100න් අපි දන්නවා 30ක් ඒගොල්ලෝ අතේ තියෙන කවුද? ප්‍රධාන හවුල්කාරයෝ 4 දෙනාට ඉතුරු 70 මට පහක් ගත්තා, ඒක ඔයාට 3ක් ගත්තා, ඔයාට 8ක් ගත්තා, කොහොම ගත්තේ? සල්ලි දියත් ගන්නේ කොහෙන්ද? ශ්‍රී ලංකා කොටස් වෙලද. ඊළ සල්ලි දුන්නම කොටස් කියලා අතට හොවන්නේක් නැහැ. ඔප්පුවක් වගේ හිමිකම් සහතිකයක් දෙනවා. මේ සඳහා කොටස් වෙලද පොලේ ලියාපදිංචි කරන්න ඕන. එතකොට ඒ වැඩෙත් අර හවුල්කාරයෝ 3-4 දෙනා කරනවා. හරි? ඒවට අපි කියනවා කොටස් වෙලද පොලේ ලියාපදිංචි වෙච්ච සමාගම් වලට අපි කියනවා ලැයිස්තුගත සමාගම් කියලා. දැන් මේ පොදුවේ කොටස් විකුණන්න පුළුවන් මහජනතාව අතරේ කාටද? ලැයිස්තුගත සමාගම් වලට පමණයි. හරි? එතකොට දැන් අපි බලමු දැන් තව පොඩි දෙයක්. මෙන්න මෙහෙම පොඩි උදාහරණයක් සමග. හරි? බොහොම කෙටි උදාහරණයක් එක්කලා අපි මේ වැඩේට සම්බන්ධ එතකොට අවශ්‍ය කරන දේවල් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. දැන් ඔයාලට දලස් අදහසක් තියෙනවා. කොටස් වෙළඳ පොළ කියන එකේ කොටස් තමයි මිලදී ගන්න. කොටස් කියලා අතට අහුවෙන જાතියක් නැහැ.
අපි වෙන පොලට ගිහින් ගන්නකොට බඩු හම්බ වෙනවා. එළවලු නම් එළවලු, පරිප්පු නම් පරිප්පු, සෑමන් නම් සෑමන්, චිකන් නම් චිකන්, මාළු නම් මාළු අතට හම්බ වෙනවා. මම කොටස් වෙළඳ පොලේ හම්බ වෙන්නේ මේ වගේ හිමිකම් පත්‍රයක්. ඔප්පුවක් වගේ එකක්. ඔප්පුව මම මැවුනම මගේ දරුවන්ට නොවාට යනවා. ඒ වගේ මේ හිමිකම් පත්‍රයක් තමන්ගේ කුරුමකාරයෙක්ට අයිති වෙනවා. බැලුවොත් එහෙම කවුද කොටස් බෙදදී ගත්ත කෙනා. දැන් කොටස් ගන්න පුළුවන් කොහොමද? අර ප්‍රසිද්ධ කරලා තියෙනවා ජනමාධ්‍යවල. ඒවැයි තමන්ට කැමති සමාගමක හැම සමාගමකම කොටස් ආරම්භයේදී මේ කොටස් වෙළඳ පොලේ විකිනවා. ඉතින් කොටස් ගැනීමට කැමති අය ඒ පිළිබඳ අවධානයෙන් ඉන්නකොට ඒ අයට මේ ප්‍රචාරක යාන්ත්‍රණය දිගේ අහවල් සමාගම නම් කැමති ඒ සමාගම ගිහිල්ලා කොටස් මෙදී ගන්න පුළුවන්. ඉතින් මම ගිහිල්ලා රුපියල් 200ක් දීලා කොටස් දෙකක් ගන්නවා මේකේ. අර කොටස් 30ක් අරගොල්ලෝ ගාවනේ. 3000ක් ඒගොල්ලෝ දාලා තියෙනවනේ. ඉතුරු 7000ක් නේ විකුණන්න යන්නේ. ඉතින් කොටස් 70යි තියෙන දානවා. ඉතින් මම 3ක් ගන්නවා. තව කෙනෙක් 5ක් ගන්නවා. තව කෙනෙක් 8ක් ගන්නවා. කොහොම 70 සපිරුණාම සමාගම ක්‍රියාත්මක වෙනවා. අපිත් අයිතිකාරයෝ. හැබැයි අපිට සමාගමේ තීරණ සඳහා බලපෑම් කරන්න බෑ. අපි පොදු අයිතිකාරයෝ සෙට් එකක්. අර වැඩි ප්‍රාග්ධන තියෙන හවුල්කරුවන් හෙවත් මම කිව්වා අධ්‍යක්ෂක මණ්ඩලයට අයිතිය. ඒගොල්ලෝ තමයි සමාගමේ කටයුතු සඳහා තීරණ වලට එළඹෙන්නේ. හරි? එතකොට දැන් මේ කතන්දරේ පොඩ්ඩක් මතක තියෙනවා. එහෙනම් මම මේක කරා. මම පොඩි උදාහරණයක් දෙනවා. මේ අපි ගමුකෝ. ABC සමාගමේ මෙහෙම. ABC කියන සමාගමේ ප්‍රාග්ධන මේක ලියාගත්ත හොඳයි. මම දැන් මේ කියන්නේ මේක ලියාගත්ත හොඳයි. ABC සමාගමේ ප්‍රාග්ධනය රුපියල් 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔව් මේ 1000 බිඳු 3 10000 100,000 මිලියනය මේක දස මිලියනය. අන්න ABC සමාගමේ ප්‍රාග්ධනය රුපියල් දස මිලියනය. කොටසක වෙළඳපොළ මිල අර කොටස් වෙළඳපොළේ ගිහිල්ලා ඉල්ලපුවම කොටසක් විකුණන ගාන වෙළඳපොළ මිල කොටසක වෙළඳපොළ මිල රුපියල් 100. ඔය දෙක ලියා ගන්නකො. ඒ සීමා සහිත ABC සමාගමේ ප්‍රාග්ධනය දස මිලියනය. එහි කොටසක වෙළඳපොළ මිල රුපියල් 100යි. ඒ නිසා ඔන්න මම අංක 1කින් අහන දේ. මම අංක 1කින් අහනවා ABC සමාගමේ කොටස් ගණන. ABC සමාගමේ කොටස් කීයක් තිබේද? අදොම් බලන්න කොහොමද? එයාගේ ප්‍රාග්ධනය දස මිලියනය බෙදනවා 100. එතකොට එයාගේ කොටස් ගන්න ලැබෙනවා 1යි 2යි 3යි 1යි 2යි. කීයද? 100,000. ඒ රුපියල්නේ මේවා කොටස්. වෙළඳපොළ කොටසක වෙළඳපොළේ රුපියල් 100යි. ප්‍රාග්ධනය රුපියල් කැපිලා යනවනේ මේ. මේක රුපියල්. දැන් මේ කොටස් ගන්න එනවා 100,000ක් හෙවත් ලක්ෂය. ඔන්න අපේ පළවෙනි කතන්දරේ. ඔන්න ඔහොම තමයි කොටස් ගන්න සොයන්නේ. තේරුණානේ? දැන් මම ඊළඟට කියනවා මෙහෙම. ලියා ගන්නකො. X කියලා පුද්ගලයෙක්. X කොටස් 5000ක් මිලට ගන්න. X කොටස් 5000ක් මිලට ගන්න. X සතු කොටස් ගන්න. කීයද? 5000 රුපියල් නෙමෙයි. කොටස් 5000ක් ගන්න. කීය කොටස්ද? 100 කොටස්. X කොටස් 5000ක් මිලට ගන්න. ඒක ලියාගන්න. X ගේ හිමිකාරීත්වය භාගයක් ලෙස
ප්‍රකාශ කරන්න. X ගේ හිමිකාරීත්වය. මේ සමාගමේ X තියෙන හිමිකම භාගයක් ලෙස ප්‍රකාශ කරන්න. X ගේ හිමිකාරීත්වය භාගයක් ලෙස ප්‍රකාශ කරන්න. දැන් සමාගමේ කොටස් තියෙනවානේ 100,000. X තියෙන්නේ 5000යි. එහෙනම් ඉතින් හිමිකාරීත්වය භාගයක් ලෙස වෙන්නේ. භාගයක් ලෙස කොටස් 5000ක් මිලට ගත් X තියෙනවා ඔක්කොම කොටස් 100,000. එතකොට X ගේ හිමිකාරීත්වය භාගයක් ලෙස බිඳු කැපෙනවා පුතේ මෙහෙම 5 වරක් 1යි 5 වරක් 20යි. ඒ නිසා X ගේ හිමිකාරීත්වය භාගයක් ලෙස කීයයිද? 20න් 1යි. ඔන්න 3. හරි? තුන්වෙනි එක X ගේ හිමිකාරීත්වය ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්න. ඔන්න ප්‍රතිශතයක් ලෙස. X ගේ හිමිකාරීත්වය ප්‍රතිශතයක් ලෙස. කොහොමද? හිමිකාරීත්වය මෙන්න තියෙන්නේ භාගයක් ලෙස. මෙහෙම. මේ තියෙන්නේ මේ X සතු කොටස් ගාන 5000යි මුළු කොටස් ගාන 100,000යි. ඔන්න භාගයක් ලෙස. මේ ඕනම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100ෙන් වැඩි කරනවා. දැන් මේක ටක් ගාලා කපලා මෙහෙම ලියන්න. 1ට 20යි. ඒක 100ෙන් වැඩි කරද්දි මේකට මේක කැපෙනවා. දෙවරක් 5යි. ඒ නිසා X ගේ හිමිකාරීත්වය කොච්චරද? ප්‍රතිශතයක් වශයෙන් 100ට 5. දැන් පැහැදිලි X නැමැති පුද්ගලයෙක් ගත්ත මේ කොටස් 100,000ක් තියෙන සමාගමෙන් කොටස් 5000. එතකොට ඔහුගේ හිමිකාරීත්වය 100,000න් 5000යි. හෙවත් 20න් 1. භාගයක් විදියට. ඒ 20න් 1 ප්‍රතිශතයක් ලෙස දෙනකොට ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න අපි 100න් ගුණ කරනවා 100ට 5. හරි? ඊට පස්සේ දැන් අපි ආවේ තුන්වෙනි එක 4. එක් සමාගමේ ආයෝජනය කළ මුදල. X ආයෝජනය කළ මුදල. ආයෝජනය කළ මුදල එක් සමාගමේ ආයෝජනය කරනවා. යොදෝ කොටස් ගත්ත 5000ක්. එකක් ගත්තේ 100 ගාන. එහෙනම් මෙන්න ආයෝජනය කරපු මුදල මේ බිඳු 2යි මේ බිඳු 3යි ඔක්කොම බිඳු 5යි. 5 වරක් 1 5. රුපියල් 500 ආයෝජන මුදලනේ ඒක රුපියල් 500,000. ඔන්න එක් සමාගමේ ආයෝජනය කළ මුදල රුපියල් 500,000. right. ඊට පස්සේ මම අහනවා තවත් ප්‍රශ්නයක්. ලියාගන්න එක් කොටසක් සඳහා වාර්ෂික ලාභාංශය රුපියල් 4ක් ගෙවයි. සමාගම X සමාගම එක් කොටසක් සඳහා ඕන කෙනෙක් කොටස් මිලදී ගත්තම එක කොටසකට අවුරුද්දකට රුපියල් 4ක ලාභයක් ගෙවන. ඒකට අපි කියනවා වාර්ෂික ලාභාංශය කියලා. ලාභාංශය. මේක ලියාගන්නකෝ අපේ පස්වෙනි ගාන විතර මොකද්ද? සමාගම එක් කොටසක් සඳහා වාර්ෂික ලාභාංශය රුපියල් 4ක් ගෙවන. හරි? ඊට පස්සේ ලියන්න ඒ අනුව X ලබන වාර්ෂික ආදායම. ඒ අනුව X ලබන වාර්ෂික ආදායම. X ගේ වාර්ෂික ආදායම. කෙනෙක් සමාගමකට යන්නේ මේ වාර්ෂික ආදායම බලාපොරොත්තු වෙන්නේ. දැන් කොහොමද මේ සමාගම වාර්ෂික ආදායම් ගෙවන්නේ? සමාගමේ ලාභාංශ 4යි. පුතේ සමාගමක ලාභාංශය කියලා කියන්නේ හැමදාම සමාගමක කොටසකට ගෙවන මුදල අවුරුද්දකට. මට සමාගමේ එක කොටසක් අවුරුද්දක් මම තියන් හිටියා නම් රුපියල් 100ක් වැය කරනවා. මට හම්බ වෙනවා අවුරුද්ද අවසානයේදී එසේ රුපියල් 100ක් දීලා එක කොටසක් මං ගාව තිබුණු නිසා මට රුපියල් 4ක ලාභයක් ලැබෙනවා. ඔකට කියනවා ලාභාංශය. එහෙනම් එක්ස්ට්‍රා තිබුණා කොටස් 5000. මේ 5000 වැඩි කරනවා කියන්නේ 4.
එතකොට 0.3යි 4.5 රුපියල් 20000ක ආදායමක් එක්ස්ට්‍රා ලැබෙනවා. මේ සමාගම කොහොම එකක්ද? ඒක තීරණය ගන්නෙත් කවුද? අර අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ තීරණය අර ලැයිස්තුගත සමාගම් ලැයිස්තුගත කරද්දී ඒ ලැයිස්තුවේ තියෙනවා. කාගාවද තියෙන්නේ? ශ්‍රී ලංකා පොටස් වෙළඳපොලේ. කොහෙදෝක තියෙන්නේ ලංකාවට මේකයි. හරි? රයිට්. එතකොට දැන් ඔන්න X ලබන වාර්ෂික ආදායම. අපේ 6 වෙනි කොටස දැන් ලියා ගන්න. X ලබන වාර්ෂික ආදායම. අපේ 6 වෙනි කොටස X ලබන වාර්ෂික ආදායම යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන්නේ. X ලබන වාර්ෂික ආදායම යෙදූ කියන්නේ ආයෝජනය කරපු මුදල. මේ නේද කලේ? X ලබපු වාර්ෂික ආදායම මෙතියේ X ලබපු වාර්ෂික ආදායම යෙදූ මුදල නේ තියෙනවා. අන්න ඒකේ ප්‍රතිශතයක් ලෙස. වගන්ති මොකුත් ලියන්න ඕනේ නැහැ. X ලැබූ වාර්ෂික ආදායම 20000. X යෙදූ මුදල 500000. ඔන්න භාගයක් ලෙස. අපි දන්නවා ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100ෙන් වැඩි කරනවා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මේ පස් වරක් 1යි. මේ පස් වරක් 2යි. දෙවරක් 2 කීයයිද? 104. ඔන්න X ලැබූ වාර්ෂික ආදායම ආයෝජනය කරපු හෙවත් යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස 104යි. දැන් ඔයාලට සමාගම් පිළිබඳව තරමක් අවබෝධයක් ලැබිලා තියෙනවා. එතකොට දැන් අපිට යන්න පුළුවන් බොහොම පැහැදිලිව මේ අපේ පළවෙනි අභ්‍යාසය. ඒ කියන්නේ මේ අපේ මේ 10 වෙනි පාඩමේ කොටස් වෙළඳපොළ පාඩමේ පළවෙනි අභ්‍යාසය. පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන. බලන්න. මම මේ ඔක්කොම ටික කරනවා. පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන. මේ ඔක්කොම ටික මතකවම පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන අරගන්න යන්න. ඔන්න බලා ගන්න පුතේ පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන. ආයෝජකේ සපිරි ඇඟලුම් සමාගමේ කොටසක් රුපියල් 25 බැගින්. ඒ කියන්නේ මොකද්ද? වෙළඳපොළ මිල. කොටස් 1000ක් මිලදී ගත්තේ. ආයෝජකේ සපිරි ඇඟලුම් සමාගමේ කොටස් ගන්න යනවා කොහාටද? අතෙන්ට. ලංකාවේ එකක් තියෙන කොටස් වෙළඳපොළට ගිහිල්ලා වෙළඳපොළ මිල රුපියල් 25ක් වෙච්ච මේ කොටස් 1000ක් මිලට ගන්න. එහෙනම් ඔහු ආයෝජනය කළ මුදල. ඔහු ආයෝජනය කරනවා එකක් 25 ගානේ. කොටස් කීයක්ද? 1000. එහෙනම් රුපියල් 25.3. ආයෙ වගන්ති මොකුත් ලියන්න ඕනේ. ඔය අපි හිතුවේ මොකද්ද? ඔහු ආයෝජනය කළ මුදල. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට සමාගම වාර්ෂික ලාභාංශය ලෙස අන්න කොටස් වෙළඳපොළෙන් කියනවා මේවා මේ සමාගම වාර්ෂික ලාභාංශ ලෙස කීයද? එක කොටස රුපියල් 4ක් ගෙවන. නම් ආයෝජකයාගේ වාර්ෂික ලාභාංශ ආදායම සොයන්න. බොහොම සරල නෑ. ආයෝජකයාට තියෙනවා කොටස් 1000. එතකොට මේ කොටස් 1000 එක වෙනුවෙන් එකකට ලාභාංශ 4ක් ගෙවනවා නම් ආයෝජකයාගේ වාර්ෂික ලාභාංශ ආදායම 4 වරක් 1000 රුපියල් 4000. ඔන්න පළවෙනි ගාන. එතකොට ඔන්න බලන්න. ඊට පස්සේ මේ දෙවෙනි ගානේ වගුව. දැන් මේ මුළු වගුවම මම මේ විතර ගහන්න හදන්නේ නැහැ නේ.
මේක මෙහෙමයි තියෙන්නේ. දෙවෙනි ගානේ වගුව තියෙන්නේ කොටසක මිල. මොන මම මෙතන ලියනවා කොටසක මිල. හෙවත් වෙළඳපොළ මිල. හරි. ඊළඟට කොටස් ගන්න. ඊළඟට ආයෝජනය කළ මුදල්. හරි. අපි මෙහෙම ගාගමු. එතකොට පළවෙනි පෙළේ කොටසක් රුපියල් 10යි. කොහෙද ඒක? කොටස් වෙළඳ පොලේ. මොකක්ද ඒක? වෙළඳ පොළ මිල. එතකොට කොටස් ගන්නවා කියද්ද 2500. දැන් කොටස් 2500ක් එකක් 10 ගානේ ගත්තා නම් මේ දෙක වැඩි වුණා. අගර බිඳුවක් එනවා ආයෝජනය කළ මුදල් රුපියල් 25000. මම දෙවෙනි පෙළ හදන්නේ ඔයාලට ඉඩ තියෙනවා. මෙන්න තුන්වෙනි පෙළේ මෙතන හිස් තැන. කොටස් ගාන අරන් තියනවා 500. ආයෝජනය කළ මුදල 50000. 50000 නේ sorry. එහෙනම් දැන් කොටසක වෙළඳපොළ මිල කොහොමද එන්නේ? මේ ආයෝජනය කරපු 50000 දීලා කොටස් 500ක් නේ අරන් තියෙන්නේ. බෙදුවම බිඳුවට බිඳුව කැපිලා පස් වරක් එක කොටසක වෙළඳපොළ මිල රුපියල් 100යි. ඒ තුන්වෙනි පෙළ මම හතරවෙනි පෙළත් ඕගන්ට මම මොකද දැන් පස්වෙනි පෙළ මෙතන ලියනවා. පස්වෙනි කොටසක වෙළඳපොළ මිල 30යි. කොටස් ගාන කීයද දන්නේ? කොටස් ගන්න ආයෝජනය කරලා තියෙනවා 30000. ඉතින් 30000ක් ආයෝජනය කරලා එක කොටසක් 30 ගානේ ගත්තා නම් කොටස් කීයක් අරන් ගන්න? 3 වරක් 100. එහෙනම් මිලට ගත්ත කොටස් ගාන කීයයි? 100යි. එතකොට ඔයාලට ඉතුරුනවා දෙවෙනි පෙළයි, හතරවෙනි පෙළයි, හයවෙනි පෙළයි අවසන් කරන්න. ඒ අපේ දෙවෙනි ගානේ පළවෙනි වගුව. දැන් දෙවෙනි ගානේ දෙවෙනි වගුවට එනවා. බලමු දෙවෙනි ගානේ දෙවෙනි වගුව. දෙවෙනි ගානේ දෙවෙනි වගුව. මෙහෙමයි තියෙන්නේ. මෙන්න කොටස් ගන්න. දෙකේ දෙක. ඉස්සරලා හැදුවේ දෙකේ එකම ලිව්වේ නැහැ. කොටස් ගන්න. මෙන්න වාර්ෂික ලාභාංශ. මෙන්න වාර්ෂික ආදාය. කොටස් ගන්න කෙනෙකුට තියෙන මිලදී අරන් තියෙන කොටස් ගන්න. කොටස් වලද පොලේ ලැයිස්තුවක් සමාගම නිසා ඒගොල්ලෝ දෙනවා ලාභාංශය. මොකද්ද ලාභාංශය කියන්නේ? අවුරුද්දකට එක කොටසකට සමාගම විසින් ගෙවන ලාභය. ඊට පස්සේ මොකද්ද අපි වාර්ෂික ලාභාංශ ආදාය. පළවෙනි පේජි. කොටස් 500 කියන කෙනෙකුට එක් කොටසකට රුපියල් 2 ගණනේ මේ දෙක ගුණ කරපුවාම බිඳුවයි දෙවරක් 510යි. ඔන්න වාර්ෂික ආදායම රුපියල් 1000. දැන් දෙවෙනි පේළිය තියෙනවා ඕගොල්ලන්ට කරන්න. ඒ වගුවේ මම තුන්වෙනි පේළිය දැන් කරා. හරි. තුන්වෙනි පේළියේ කොටස් ගන්න හිස්තැන. වාර්ෂික ලාභාංශ ගෙවනවා එක කොටස රුපියල් 5. එයාට ලැබිලා තියෙනවා රුපියල් වාර්ෂික ආදායම් වශයෙන් රුපියල් 5000. එහෙමනම්
වාර්ෂික ආදායම වශයෙන් රුපියල් 5000ක් ලැබුණා. එක කොටසකට 5ක ලාභාංශයක් යටතේ කොටස් ගණන ඔහු සතු කොටස් ගණන ලැබෙනවා කීයක්ද? 5000 පහෙන් බෙදුවම කොටස් ගණන ලැබෙනවා 1000. හතරවෙනි පෙළත් ඕගොල්ලන්ට කරන්න ඉඩ තියෙනවා. අපි යනවා පස්වෙනි පෙළට. කොටස් ගන්න 2000. වාර්ෂික ලාභාංශ තමයි දන්නේ නැත්තේ. ඒක තමයි දීලා නැත්තේ. එතකොට වාර්ෂික ආදායම රුපියල් 8000. ඉතින් වාර්ෂික ආදායම රුපියල් 8000 කොටස් 2000න් බෙදපුවම මෙහෙම කැපිලා ගිහිල්ලා එක් කොටසක් වෙනුවෙන් සමාගම ගෙවන ලාභාංශ මුදල රුපියල් 4ක් ලෙස අපට ලැබෙනවා. ඒ නිසා මේක රුපියල් 4. මේ වගේ උඩ තියා රුපියල් කියලා දාලා ඒ හැමතැනම රුපියල් දාන්න ඕනේ නැහැ. ඔන්න ඔහොම තමයි අපි මේ පළවෙනි දෙවෙනි ගණන් දෙක හදාගෙන ඔතෙන්ට එන්නේ. අපේ මේ පළවෙනි අභ්‍යාසෙ ගණන් 5යි තියෙන්නේ. තව ගණන් 3යි තියෙන්නේ. ගණන් 5යි තියෙන්නේ, තව ගණන් 3යි තියෙන්නේ. එහෙමනම් දැන් අපි මේ ටික ඔක්කොම කළා. මම මේ ඈත් එක්ක ඊළඟට හදන්න බලාපොරොත්තු වෙනවා පස්වෙනි ගාන. පස්වෙනි ගාන. ඒ කියන්නේ 3-4 වලට මම ගෙදරින් හදන්නයි මේ දෙන්නේ. පස්වෙනි ගාන. ගණේෂ් තමා සතුව තිබූ රුපියල් 100,000ක මුදලින් හරි අඩක් වාර්ෂිකව ගණේෂ්කාව තිබුණු මුදලක් තියෙනවා රුපියල් 100,000ක වාර්ෂිකව කොටසකට රුපියල් 4 බැගින් ගෙවන. ඒ කියන්නේ ලාභාංශ. ගෙවන එක්තරා සමාගමක රුපියල් 25 කොටස් කියන්නේ පුතේ වෙළඳ පොළ මිල 25 කොහෙද තියෙන්නේ? ලාභාංශ කියන්නේ කොටස් වෙළඳ පොළට ගියාම වෙළඳ පොළ මිල කියන්නේ කොටස් වෙළඳ පොළට ගියා. ලංකාවට එකයි තියෙන්නේ කොළ. හරි? එතකොට කොටසකට රුපියල් 4 බැගින් ලාභාංශක ලාභාංශක ගහන්නේ ලාභාංශ තමයි. එක්තරා සමාගමක රුපියල් 25ක් වෙළඳ පොළ මිල ගහලා නැහැ. වෙළඳ පොළ මිල තමයි. වෙන කොටස් යම් ප්‍රමාණයක් මිලටගත් කොටස් ගාන x එක දන්නේ අපි. හැම තිස්සෙම මතක තියාගන්න මේ කොටස් වෙළඳ පොළේ ගණන් හදනකොට නොදන්නේ දේ x කියලා දාන්න. අපි පුළුවන් තරම් තාර්කික ගණිතයේදී සමීකරණ දිගේ යන්නේ. විද්‍යාත්මක ගණිතය අපි අංක ගණිත ක්‍රම වලට හදන්නේ. මොලෙන් තර්ක කර හදන්නේ. දැන් ක්‍රමේ තාර්කික ගණිතය අපි x දාන්න. දන්නේ නැති එකම x දානවා. කිසියම් දෙයක් දන්නේ නැත්නම් ගාන ඉස්සරහට යන්න එතෙන්ට x දාන්න. දාලා ටක් ගාලා සමීකරණයක් හදාගෙන විසඳලා x වෙයි. ඔන්න බලන්න වාර්ෂිකව කොටසකට රුපියල් 4 බැගින් ගෙවන එක්තරා සමාගමක රුපියල් 25 කොටස් යම් ප්‍රමාණයක් මිලදී ගැනීමට තමාසු හරියටක් ඒ කියන්නේ රුපියල් කීයක්ද 100,000න් හරියටක් කියලා කියන්නේ ලක්ෂයෙන් හරියටක් කියන්නේ 50,000 100,000න් හරියට 50,000 රුපියල් 50,000ක් තමයි කොටසකට රුපියල් 4 බැගින් ගෙවන වෙළඳ පොළ මිල රුපියල් 25ක් වූ කොටස් යම් ප්‍රමාණයක් දැන් ටැග්ගල හොයාගත්තේ යම් ප්‍රමාණයක් ගැනීමට ඉතිරි අඩ ඒ කියන්නේ ඉතිරි 50,000 100,000න් අඩක් නම් 50,000යි ඉතිරි අඩත් 50,000යි හරි ඉතිරි අඩ ඒ කියන්නේ 50,000 වාර්ෂිකව 12%ක පොලියක් ගෙවන අපේ 9 වෙනි පාඩම වාර්ෂිකව 12%ක පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක ෆිනෑන්ස් කම්පැනි එක තැන්පත් කිරීමට තීරණය කළේ වසරකට පසු ගණේෂ්ට වඩා වාසිදායක කුමන ආයෝජනය දැයි හේතු දක්වමින් පෙන්වන්න.
අපි ආයේ කෙටියෙන් මේ ගාන ගැන හිතමු. ගණේෂ් ගාව තිබුණා රුපියල් 100,000. එයා මේ 100,000 කොටස් දෙකකට බෙදුවා. හරි අඩ බැරි. ඒ කියන්නේ 50,000 50,000. එක 50,000 අරගෙන ගියා කොහෙද? කොළඹ කොටස් වෙළඳපොළට. එයා කැමැත්තෙන් හිටපු සමාගම කොටස් විකුණන්න තියෙනවා. එයා වෙළඳපොළ මිල රුපියල් 25ක් වෙන කොටස් අරගත්ත 50,000ක් දාලා. ගත්තේ කියලා තංගලා ගත්තේ. ඒ වාට එකකට රුපියල් 4 බැගින් වාර්ෂික ආදායමක් ලැබෙනවා. අන්න කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන වාර්ෂික ආදායම හොයන්න පුළුවන්. අපි දැන් මේ ගාන හදනකොට කොටස් මිලදී ගැනීම කියලා මාතෘකාවක් දාගන්නවා. ඊළඟ අඩ මොකද කළේ? බැංකුවේ තැන්පත් මූල්‍ය ආයතන තැන්පත් කිරීම. P 50,000යි T කාලය අවුරුදු 1යි වාර්ෂික පොලිය අනුපාතය 112. එතනින් එනවා යාගේ පොලිය. ඉතින් දැන් බලන්න ඕන එසේ මූල්‍ය ආයතනයෙන් ලැබෙන පොලියද වඩා වැදගත්. එහෙම නැත්නම් කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන ලාභාංශ ආදායමද වඩා වැඩි. මේ දෙක අතර හොයලා බලලා මොකද අපෙන් අහන්නේ අන්තිමට වඩා වාසිදායක කුමන ආයෝජනයද? එම නිසා වාසිදායක වන්නේ මෙන්න මේ ආයෝජනය මෙපමණකින්. ගණිතයේදී මේක කියලා නිකන් ඉන්න එපා. මෙන්න මෙච්චර වාසියක් තිබේ කියලා කියන්න ඕන. ඔන්න බලාගන්න. හරි? අපි පස්වෙනි ගාන මොකද කියන්නේ? කොටස් මිලට ගැනීම. මිලටගත් කොටස් ගණන අනිත් මොකුත් ලියන්න ඕනේ නැහැ. කොහොමද ගත්තේ? රුපියල් 50,000ක් ආයෝජනය කරලා එක කොටසක් රුපියල් 25යි වෙළඳපොළ. ඕනනම් ලියන්න තිබ්බ ආයෝජනය කළ මුදල 50,000යි කොටසක වෙළඳපොළ මිල රුපියල් 25යි. නේද? ආයෝජනය කළ මුදල රුපියල් 50,000 කොටසක වෙළඳ පොළ මිල රුපියල් 25යි. එම නිසා මේ දෙක ලියුවයි කියලා අපු එහෙම දෙන්නේ නැහැ. ඒවා තත්ත්වයක්. එම නිසා මිලටගත් කොටස් ගන්න. බලන්න 25 වරක් 2යි බිංදුවයි බිංදුවයි බිංදුවයි. කොටස් ගාන කීයයිද? 2000. එතකොට වාර්ෂික ආදායම එතනත් ලියන්න තිබ්බා වාර්ෂික කොටසකට ලැබෙන ලාභාංශ රුපියල් 4. ඒක වැඩක් නෑ ලියලා. මෙන්න වාර්ෂික ආදායම කොටස් 2000යි එකකට 4 බැගින් 0.3යි 4 8යි. ඔන්න පළවෙනි කතන්දරේදී එයාට ලැබෙන ආදායම රුපියල් 8,000. එහෙමනම් දැන් අපි ඊළඟට යනවා මූල්‍ය සමාගම. මූල්‍ය සමාගම. ඔව් වාර්ෂික පොලි අනුපාතිකය කියද 112. එම නිසා මෙන්න පොලිය. P තැන්පත් කළ මුදල 50,000යි කාලය අවුරුදු 1යි පොලිය අනුපාතිකය 112යි. බිංදුවයි බිංදුවයි කැපෙනවා බිංදුවයි බිංදුවයි කැපෙනවා බිංදු 2යි 12 වරක් 60යි රුපියල් 6,000යි. ඒ නිසා වඩා වාසිදායක වන්නේ මොකද්ද? මූල්‍ය සමාගමේ ආයෝජනය කිරීම නෙවෙයි කොටස් මිලදී ගැනීම. දැන් පුතේ ඒක හැබැයිලා මදි. එම නිසා කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන වාසිය ඔබ දෙන්නේ කොටස් මිලදී ගත්තම වාර්ෂිකව 8,000ක් ලැබෙනවා. මූල්‍ය සමාගමේ වාර්ෂිකව 6,000ක් ලැබෙනවා. ඒකෙන් මේක අඩු කරපුවා කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන වාසිය තමයි වාර්ෂිකව රුපියල් 2,000ක්. වාර්ෂිකව රුපියල් 2,000ක් ලැබෙනවා කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන වාසිය. කොහොම තමයි
අපි මේ ගැටලුව අවසන් කරා. ඒතර කොටස් වෙනද පොලේ තව කොටසක් ඉතුරුයි. ඒක අපි ඊළඟට සාකච්ඡා කරනවා. ඕගොල්ලන්ට දැන් තියෙනවා ගෙදර වැඩ වගේක් මොනවද? 10යි එක අභ්‍යාසයේ දෙවෙනි වගු දෙකේ හිස්තැන් 3 läගි 6ක් සහ 3 වෙනි ගානක් 4 වෙනි ගාන. නැවත මතක් කරනවා අනිවාර්යෙන් වැඩ කරන්නට ඕන. ඒ වගේම මතක් කරනවා අපේ මේ සත්කාරයේ ඔයාලත් සත්කාරයක් වඩපත් කරනවා. මොකද හැමතිස්සෙම කියන්නේ මේ පාඩම් ඔයාලගේ සියලුම යාළුවෝ දන්න ඉස්කෝලේ මිතුරෝ ගමේ මිතුරෝ කට්ටිය ඔක්කොම මේ වෙලාවේ ටෙලිෆෝන් කරලා මතක් කරන්න මේකට සම්බන්ධ විය හැකි ක්‍රමය ඒගොල්ලන්ටත් මේකට සම්බන්ධ වෙලා ඉගෙන ගැනීමට අවස්ථාව දෙන්න. හරි එහෙනම් අපි අද කොහොම අවසන් කරමු.